තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි, අද පින්වතුන්ට දේශනා කරන්නේ භික්ෂාදායක විමාන වස්තු ආශ්‍රය කරගෙන ඊටමත් වටිනා දහම් කරුණු කිහිපයක්. කුසල ධර්මයන් සිද්ධ කරනකොට ඒ කුසල ධර්මයන්ගේ වටිනාකම තේරුම් අරගන්නට ඕන. ඒ වගේම තමයි කුසල් කියන්නේ මොනවද කියලා පැහැදිලිව පිළිවෙලට දැනුමක් අවබෝධයක් තියෙන එක ඊටාත්ම වැදගත් වෙනවා. දන් පූජා කරනවා කියන එක, දානය කියන එක බෞද්ධයන්ට බොහොම හුරු පුරුදු දෙයක්. හැබැයි ඒ අතර බහුතරයක් දානය කියන්නේ සැබවින්ම කවර ආකාරයක කුසලයක්ද, ඒ කුසලයේ ස්වභාවය කොහොමද කියලා තේරුම් අරගෙන ඉන්නවා නම් බොහොම අල්ප පිරිසක් වන්නට පුළුවන්. ඒ වගේම තමයි වර්තමාන සමාජයේ දානය පිළිබඳව මේ විවිධ දේශනාවන් ශ්‍රවණය කරලා ධර්මයේ වෙනුවට ධර්මයේ යයි කියන අධර්ම කරුණු ශ්‍රවණය කරලා ඒ දානය පිළිබඳව වැරදි අදහස් ආකල්ප ඇති කරගත් අවස්ථාත් පේන්නට තියෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා කැටි කරලා ඇත්තෙන්ම දානයක් කියන එක කොච්චර වටිනා සත්පුරුෂ ධර්මයක්ද, එය භවය යහපත් කරගන්නටත්, දෙලොව යහපත් කරගන්නටත්, නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නටත් උපකාර වන්නේ කොයි ආකාරයෙන්ද කියන කරුණු කාරණා කිහිපයක් අද දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. භික්ෂාදායක විමාන වස්තුව පිළිබඳව පැහැදිලි කරන්නට කලින් දානය කියන එක ගැන කරුණු කිහිපයක් මතක් කරන්නට ඕන. දන් දෙනවාය කියන එක මහා පින්කමක්, ඒක සත්පුරුෂයන්ගේ ස්වභාවයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ දානය සත්පුරුෂ නුවණැත්තන්ගේ ස්වභාවයක් කියලා. ඒ කියන්නේ සත්පුරුෂකමක් තියෙන, නුවණ තියෙන කෙනෙකුට තමයි දන් පූජා කරනවා කියන එක නිසි ආකාරයෙන් කිරීමට හැකියාව තියෙන්නේ. ඒ නිසාම තමයි දානය සත්පුරුෂය හඳුනා ගැනීමට මාධ්‍යයක් හැටියට අපිට තේරුම් අරගන්නට බලා ගන්න පුළුවන්කම තියෙනවා. දානය පිළිබඳව ත්‍රිපිටකයේ කොච්චර සඳහන් වෙනවද? දස පුණ්‍යක්‍රියා පිළිබඳව ධර්මයේ සඳහන් වෙනකොට දානය මුලින්ම අපිට හඳුනා ගන්න පුළුවන්. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පිළිබඳව කතා කරනකොට දාන, සීල, භාවනා කියලා මුලින්ම අහන්න ලැබෙන්නේ දානය සම්බන්ධයෙන්. අපි දස පාරමිතා බැලුවොත් ලෞතුරු සම්මා සම්බුද්ධත්වයෙන් සැනසෙන්නට අවශ්‍ය සමතිස් පාරමී පිළිබඳව සොයා බැලුවත් මුලදීම හම්බ වෙන්නේ දාන පාරමිතාව. එතකොට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියන මේ උත්තරීතර භූමියට පත්වන්නට අවශ්‍ය ප්‍රතිපදාවෙහි පාරමී පූර්ණයෙහිදී මුලින්ම අපිට දානය කියන එක හම්බ වෙනවා. තවත් බොහෝ තැන් අපිට දානය සම්බන්ධයෙන් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ සියලු කරුණු කාරණා ටික බලාගෙන යනකොට දම් පූජා කරනවා කියන එක, නැත්නම් දානය කියන මේ ධර්මය කොයිතරම් වැදගත් වන, කොච්චර වටිනා දෙයක්ද කියන එක වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් කල්පනා කරන්න, සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නටත් තියෙන ප්‍රධානම කරුණු අතර එකක් දානය කියනකොට එය මොනතරම් වටිනා කරුණක් වෙන්නට ඕනද? ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම තත්වය තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඩා ගුණ ඇතියෙක් තුන්ලෝ තලයේම අතීතයේ සිටියෙත් නැහැ, දැනුත් නැහැ, අනාගතෙත් ඇත්තේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උත්තරීතර ගුණ සමුදාය සමාන වෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි. එතකොට ඒ තමයි ලෝකයේ තියෙන උත්තරීතරම තත්වය, සම්මා සම්බුද්ධත්වය. ඒ සම්මා සම්බුද්ධත්වයට පහලින් තමයි අනිකුත් සෑම සියලු තත්වයක්ම අපිට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ. ලෝකයේ තුල යම්තාක් බ්‍රහ්ම රාජයින් කියලා, බ්‍රහ්ම ලෝක, බ්‍රහ්ම රාජයින් කියලා විද්‍යමාන වෙනවා නම් ඒ හැම දෙනාමත් සම්මා සම්බුද්ධත්වයට වඩා පහලින් ඉන්නේ. ලෝකේ යම්තාක් දෙවිවරු ඉන්නවා නම්, දිව්‍ය රාජවරු, යම්තාක් දෙවි දේවතාවුන් ඉන්නවා නම් මේ සියල්ලෝම සම්මා සම්බුද්ධත්වයට පහලින්. යක්ෂ, නාග, සුපර්ණාදී යම්තාක් පිරිසක් ඉන්නවා නම්, මනුෂ්‍යාදී යම් පිරිසක් ඉන්නවා නම් මේ සියල්ලම සම්බුද්ධත්වයට පහලින් ඉන්නේ.
එතකොට සම්මා සම්බුද්ධත්වයට වඩා ඉහළ තත්වයක් තුන් භූමියෙහිම වෙනත් දකින්න පුළුවන් කමක් නැහැ. බුදු, පසේබුදු, මහරහත් කියන මේ උත්තරීතර භූමිත්‍රය, මේ භූමි තුන තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම තත්වයන් වෙන්නේ. ඒට මෙහා ඕන තරම් විවිධ කරුණුකාරණ අපිට දකින්න පුළුවන්, තත්වයන් දකින්න පුළුවන්. නමුත් ඒට එය ඉක්මවා ගිය තත්වයන් තවත් ඇත්තේ නැහැ. එතකොට මදකට කල්පනා කරන ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම තත්වයන්ට බුදු, පසේබුදු, මහරහත් කියන මේ උත්තරීතර තත්වයන්ට යන්න තියෙන ප්‍රධානතම කරුණු අතර එකක් තමයි දානය කියනකොට එය මොනතරම් බල සම්පන්න දෙයක්ද. පින්වතුනි බලන්න, මිනිස්යන් වශයෙන් ඔබේ දරුවන්, ඔබ දන්න කියන අය ඉහළට යන්න කියලා කොච්චර දේවල් සිද්ධ කරනවද? ඒ තමන්ට ඉහළට යන්න හම්බවන දේවල් බොහොම ගරුත්වයෙන් සලකනවා, කළ යුතු දේවල් හැටියට සාමාන්‍ය මිනිසයා කල්පනා කරනවා. දැන් රැකී ආරක්ෂාවකින් ඉහළටම යන්න පුළුවන් නම් ඒ යෑම සඳහා ශිෂ්‍යත්වයක් අවශ්‍යයි කියනවනේ, නැත්නම් යම් කිසි උපාධියක් අවශ්‍යයි කියනවනේ, එය ඇති කරගන්න කොච්චර මහන්සි වෙනවද කියලා බලන්න. දිවා රැ නොතකා මහන්සි වෙලා පාඩම් කරලා ඉතා විශාල කැපකිරීමක් කරනවා. කුමකටද? අර ප්‍රතිඵලය අපේක්ෂාවෙන්. හැබැයි ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන සියලු ප්‍රතිඵල ගත්තම අධ්‍යාපනයෙන් වේවා, රැකී ආරක්ෂාවෙන් වේවා, නැත්නම් මිල මුදල් හරි හම්බ කරගෙන ඉඩකඩම් යාන වාහන ගන්න, ආවාහ විවාහ කරගන්න, මේ සියලු දේවල් ගත්තම මේ ඔක්කොම ලෞකික භූමියට අයත් කාමාවචර සාමාන්‍ය ලුහු ධර්මයන්, ලඝු ධර්මයන්. ඒවා ප්‍රණීතතර උත්තරීතර ධර්මයන් නෙමෙයි. එතකොට පංචකාමයන්ගෙන් නිශ්රිත ඒ ලාමක ප්‍රතිඵල අපේක්ෂාවෙන් පවා මිනිස්සු කොච්චර කැපකිරීම කරනවද ඒ ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒක එහෙම වෙනකොට ලෝකයේ තියෙන උත්තරීතරම තත්වයට පත්වෙන්නට තියෙන ඒ ප්‍රතිපදාව, ඒ ක්‍රමවේද, ඒ වැඩපිළිවෙල අපි කොයිතරම් ගරුත්වයෙන් ගත යුතුද, කොයිතරම් කැපවීමෙන් ඒ යා යුතුද. හැබැයි අවාසනාවක ස්වභාවය තමයි ප්‍රතග්ජනකම නිසා, විවිධ කෙලෙසුන්ගෙන් ගැවසිච්ච කෙලෙස් කසටයන්ගෙන් යුක්ත මනසක් නිසා ඒ උත්තරීතර අරමුණ පැහැදිලිත් නැහැ, ඒ අරමුණ කරා යා යුතු මඟ පැහැදිලිත් නැහැ. ඒ නිසා සාරවත් වූ ධර්ම මාර්ගයේ වෙනුවට නිස්සාර වූ පංචකාම මාර්ගයේ, ක්ලේශ මාර්ගයේ ගමන් කරන්නට ප්‍රතග්ජන සත්වයන් නිරන්තරයෙන්ම වෙහෙසෙනවා. ඒ වෙහෙස වෙන තරම මේ උතුම් මාර්ගයේ වෙනුවෙන් වෙහෙස වුණා නම් ඔවුන් එයින් අත්කරගන්නා යහපත පමන කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. පින්වතුනි, මදකට ඔබ කල්පනා කරන්න, ඔබේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නට කියලා ඔබ මොන තරම් කැපකිරීමක් මේ ජීවිත කාලය තිස්සේ කරලා තියෙනවද? හිතන්නකෝ, ඉස්කෝලේ යන්න පටන් ගත්තේ කාලේ ඉඳලා පාඩම් කරගෙන, ටියුෂන් පන්ති ගිහිල්ලා නිදි වරාගෙන, ඊට පස්සේ රැකී ආරක්ෂා කරන්න ගියාම, මිල මුදල් හරි හම්බ කරගන්න ගියාම ඔබ කරලා තියෙන කැපකිරීම බලන්න. මේ දක්වාද තාමත් ඒක එහෙමනේ, අඩුවක් නැහැනේ. එතකොට මේ සියල්ලම කරලත් ඔබ බලාපොරොත්තු වෙලා තියෙන මොනවද? ප්‍රතිඵල මොනවද? කාලා බීලා නිදහසේ සැනසෙල්ලෙන් ඉන්න කියන ටික. හැබැයි තාමත් ඒ ටිකවත් සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. අනාගතෙත් ලැබෙයි කියලා අදහසක් හැමෝටම ඇති. නමුත් සඵල වෙලා දැන් නම් සම්පූර්ණයි කියලා ඔය මග ගිහිල්ලා සම්පූර්ණයි කියලා මිය ගිය කෙනෙක්, අවසන් ගමන් ගිය කෙනෙක් හොයන්නත් ඇත්තේ නැහැ. හැමෝම මේ පරලව යන්නේ තව ටිකක් තිබුණා නම් ඊටු ටිකක් ලබා ගන්න තිබුණා කියන පුළුවන් නේද කියන අදහස ඇතුව. එතකොට මේ නිස්සාර මාර්ගයක් වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරලත් ඔබේ ජීවිත කාලය තුල ලැබිලා තියෙන සොච්චම කොච්චරද කියලා බලන්න. කොච්චර ස්වල්පයිද? නමුත් ඒ කැපකිරීමෙන් 4/5ක්වත් මේ උත්තරීතර නිර්වාණ ප්‍රතිපදාවෙහි ගමන් කළා නම්, හිත හදන වැඩපිළිවෙලෙහි ඔබ ගමන් කළා නම්, ඔබේ සැනසෙල්ල ඔබ මේ වෙනකොටත් අත් කරගෙන තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. පින්වතුනි, මේ හිත පිරිසුදු කරගන්නව තරම්, හිත හදනව තරම් සැනසෙල්ලක් වෙන මොකකින්වත් ලබන්න පුළුවන් කමක් නැහැ. කොච්චර සල්ලි හෙව්වත් පින්වතුනි, හිත පිරිසුදු කිරීමෙන් ලබන සතුට ලැබෙන්නේ නැහැ.
ඒ සැනසීම ලබන්න හිතන්නවත් එපා මිල මුදලකින්. හිත පිරිසිදු කිරීම තමයි පුදුමාකාර සැපතකට මාර්ගය වෙන්නේ. ඒ සැනසෙල්ල මේ පංචකාමයන්ගෙන් මේ සාමාන්‍ය රුපියල් සත වලින් කීයක් හරි හොයාගෙන නෙමෙයි. ලෝකේටම රජ වුණත් අර උතුම් සැනසෙල්ල නම් ලැබෙන්නේ නැහැ. ඒ ශාන්තිය නම් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මෙපමණ කාලයක් තිස්සේ නිස්සාර මගක ගමන් කරමින් වෙහෙස වෙමින් අප්‍රමාණ කැපවීම කරමින් ඇවිල්ලත් ලැබිලා තියෙන ස්වල්පේ දිහා බලලා ලබන්න තියෙන්නේ තවත් මොනවද කියලාත් ඇහැ ඇරලා කල්පනා කරලා බලලා තවත් මේ මග මේ විදිහටම යනවද නැත්නම් ජීවිත සම්තතියේ පැවැත්ම සඳහා ඔය ටික කරන ගමන් වඩාත් නිවැරදි උතුම් වූ ප්‍රතිපදාවෙහි ගමන් කරනවාද කියන එක සොයා බලන්නට දැන් හොඳටම කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඉදිරි ජීවිත කාලයත් ගෙවිලා ඉවර වෙන්නට කලින් මේ මාර්ගයේ පටන් ගන්න මේ ගමන යන්න ඔබට මේ දිවි ඇතුළතම මහා සැනසෙල්ලක් ලබා ගන්නට පුළුවන්. මතක තබා ගන්න මේ ධර්ම මාර්ගයේ යනකොට එහි ප්‍රතිවිපාක ලැබෙන්නේ මරණයෙන් මත්තේ විතරක් නෙමෙයි. ඒ සම්ප්‍රායික වශයෙන් ලැබෙන කොටසක් තියෙනවා. හැබැයි ඔබ ditta ධම්ම වේදනීය වශයෙන්ම මෙලවම එහි සුව සොම්නස් විඳිනවා. ඒ සුව සොම්නස ඒ ශාන්තිය විඳින්න පුළුවන්. ඒක මේ ජීවිත වශයෙන්ම ලබන්න පුළුවන්. ඒ තරම් ditta ධම්ම වේදනීයවම විඳින්න පුළුවන් ධර්මයක් අපිට ලැබිලා තියෙද්දි එච්චර වටිනාම ප්‍රතිපදාවක් ලැබිලා තියෙද්දි ඒකේ වටිනාකම නොවැටහෙනවා කියන එක ඒ සඳහා උත්සාහයක් ඇති වෙන්නේ නැහැ කියන එක පැත්තකින් ගන්නකොට අවාසනාවක්ද කියලා හිතන්න පුළුවන්. ඒ නිසා දානය කියන මේ ධර්මයේ පිළිබඳව අපි කතා කරනකොටත් හොඳින්ම මතකයේ තබා ගන්න මෙය හිත හදන වැඩපිළිවෙලේ එක අංගයක්. හිතක් පිරිසුදු කරගන්න වැඩපිළිවෙලේ එක අංගයක්. එතකොට සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, රහත් බෝධිය මෙන්න මේ කියන උත්තරීතරම තත්වයන්ටපත් වෙන්නට තරම් දානය කියන මේ සත්පුරුෂ ධර්මය මහා බල සම්පන්න ධර්මයක් වෙනවා. ඒ නිසා එය කොයිතරම් ඉක්මනින් අපේ ජීවිතයට බද්ධ කරගන්නට ඕනද? අපේ ජීවිතයත් එක්කම බද්ධ කරගෙන යා යුතු ගමනක් ඒක. ඊළඟට බලන්න දන් පූජා කිරීම පිළිබඳව බලනකොට ඇයි මේක මේ තරම් බලවත් කුසලයක් වෙන්නේ කියලා. බුදු පසේ බුදු මහරහත් භූමිය ලබා ගන්න තරම් ලෝකේ ශ්‍රේෂ්ඨතම තත්වයන් ලබන්න තරම් මේ දානයයි මෙච්චර ප්‍රබල දෙයක් වෙන්නේ. මේ තරම් මහා ශක්තියක් වෙන්නේ කොහොමද? හිතන්න වටිනවා. පින්වතුනි දම් පූජා කරනකොට වන ප්‍රධානම දෙයක් තමයි චිත්ත සංතානයන් තුල තියෙන ක්ලේශ ධර්මයන් හෙළවෙනවා. ලෝභය කියන මේ ධර්මය මේ අක්මුල් හෙළවෙන්න පටන් ගන්නවා. ස්ථාවර දැඩිව තියෙන සසරටම යොමු කරලා තියෙන මේ ලෝභය කියන ධර්මය හෙළවිලා බොල් දෙයක් බවට පත් වෙනවා. දානය කියන මේ මහා සත්පුරුෂ ධර්මයත් එක්ක. පින්වතුන් දන්නවනේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණං කියලානේ. රාග, ద్వේෂ, මෝහ කියන මේ ධර්මයන් ක්ෂය කිරීම තමයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට රාගය, ලෝභය, තණ්හාව, සෙනෙහස, ගිජුකම, ගේදය, ආදරය මේ ඔක්කොම ගත්තම පර්යාය වශයෙන් වෙන වෙන නම් වුණාට එකම ගතිය මේ. තණ්හාව, ලෝභය කියන ගතිය මේක. එතකොට රාගය එහෙම නැත්නම් මේ ලෝභය කියන ධර්මය බොල් කරන්න තරම් මහා ශක්තියක් තියෙනවා දානය කියන මෙන්න මේ ධර්මයට. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් නිවන් අවබෝධ කරගන්න මේ ලෝභ ද්වේෂ මොහයන් නැති කරන්නට සමත විපස්සනා භාවනා කරන්න ඕනේ. දන් දීලා පුළුවන් මේ රාගය, ලෝභය නැති කරලා දාන්නට කියලා. පින්වතුනි මතක තබා ගන්න සමත විපස්සනා කියන මේ ධර්මයන් වඩන්නත් ඔබේ මනස තුල ඒට සුදුසු පසුබිමක් තියෙනට එපේ. රාගයෙන් මැඩිච්ච, ද්වේෂයෙන් මැඩිච්ච, මෝහයෙන් මැඩිච්ච මනසකට සමත විපස්සනා වගේ උතුම් ධර්මයක් භාවිත කරනවා කියන එක ඊටාම දුෂ්කර දෙයක්. ඒ සමත විපස්සනා වැනි උත්තරීතර ධර්ම මානසිකාරයන් පවත්වන්න අවශ්‍ය මානසික පසුබිම
හොඳින්ම සකස් කරලා දෙන්නට දානේ වැනි පුණ්‍ය ධර්මයන්ට ඒ කුසල ධර්මයන්ට පුළුවන්කම තියෙනවා. අනිත් කාරණාව තමයි මේ කෙලෙස් දුරු කරනවා කියන එක, ලෝභ ද්වේෂ මෝහයන් දුරු කරනවා කියන එක. පින්වතුනි මේ හිතන්නට එපා කඩෙන් ගිහිල්ලා බඩු ගේනවා වගේ කොහේ හරි ගිහිල්ලා මොකක් හරි කමටහනක් ඉල්ලගෙන ඒක වඩාගෙන යනකොට එකපාර මේ නිවන කඩාගෙන පහත් වෙනවා, කෙලෙස් ටික දුරු වෙනවා කියලා හිතන්න එපා. මේ කෙලෙස් දුරු කරගන්නට අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. මේකට යන්න ඕන විදිහක් තියෙනවා. හිතන්නකො මේ අනන්ත අපරිමාණ සංසාරයක් තිස්සෙහි කෙලෙස් වලට හුරු වෙච්ච ලෝභ ද්වේෂ පවත්වමින් එන මේ සිතක් ඔබ හිතනවාද මේ එකපාරටම ගිහිල්ලා සතියක් විතර මොකක් හරි කමටහනක් වඩ හිටියම ඒ සියලු කෙලෙස් ධර්මයන් දුරු වෙලා ඔබට නිර්වාණ ධර්මය අවබෝධ වෙනවා කියලා? එහෙම නිර්වාණ ධර්මය අවබෝධ වීමක් තියෙනවා. ඒ කොහොමද? භාවිත සිතකට නිවැරදිවම ධර්මය හම්බ වුණාම ඒ සිත ඒ බඳු සිතකින් ධර්ම මනසිකාරයන් පවත්වනකොට අන්න ඉක්මනින්ම නිවන අවබෝධ කරගෙන තියෙනවා. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ සතර පද ගාතාවක් අහලා නිර්වාණය අවබෝධ කරගන්නේ. කමඨහනක් වඩන්න කියලා පටන් අරගෙන නොබෝ දවසකින් මාර්ගඵලයන්ටපත් වෙන්නේ. ඒ බඳු භාවිත සිතක් තියෙන සත්පුරුෂයෝ. හැබැයි හැමෝම එහෙම මේ එකපාරම බණ ඇහුවා කියලා නිවන් දකින්නවත් නෙමෙයි. ඊළඟ කාරණාව තමයි මේ කමඨහන් ලබා ගැනීමේදී නිවැරදිම ආකාරයට ඒ කමඨහන් ලබා ගන්න නැතුව ගුරත් අන්දානුකරණයෙන් ගිහිල්ලා ඒ බඳු අන්දානුකරණයෙන් යන ගුරෙක් විසින් ලබා දෙන කුමද්දෝ කමඨහනක් අරගෙන මේක වඩ හිටියයි කියලා එකපාරටම නිවන කඩා පහත් වෙනවා නෙමෙයි. ඒතකොට අනුපූර්වයෙන් මේ ධම්මග ගිහිල්ලා මේ සසර ගෙවා ගන්නට නම්, කෙලෙස් දුරු කර ගන්නට නම් ඒ ගමන අපි පිළිවෙලකට තේරුම් අරගෙන දැන අවබෝධ කරගෙන යන්නට ඕන. අන්න ඒ කෙලෙස් නසන ගමනට පින්වතුනි මේ දාන කියන පුණ්‍ය ධර්මයේ, දානය කියන කුසලය මහා උපකාරක ධර්මයක් වෙනවා. හොඳින් මතක තබා ගන්න, ලෝභය කියලා යම් ධර්මයක් තියෙනවා නම් මෙය මිනිස් චිත්තසංතානයන් තුල විවිධ ස්වરૂපයෙන් ඉතාමත්ම බලවත්ව ක්‍රියාත්මක වන ධර්මයක්. ලෝභය කියන එක ඒ තරම් ගැඹුරු ධර්මයක්. හිතන්න මදකට සත්වය උපදින්නේයි. උපදින්නෙම තණ්හාව නිසානේ. තණ්හාවට තමයි සත්වය ජාති වෙන්නේ. එතකොට මේ මිනිස්සයා එහෙම නැත්නම් සත්වයා උත්පත්ති ලබන්නෙම තණ්හාව නිසා. හිතන්න ඒ මොනතරම් මේ මිනිස් චිත්තසංතානය සමග ඒකාබද්ධව තියනවද කියලා. සත්වයා කියන මේ ධර්මයත් එක්ක කොච්චර ඒකාබද්ධ වෙලා තියෙනවද? සත්ව උත්පත්ති සිද්ධ වෙන්නෙම නැත්නම් මිනිස්සෙක් හෝ සත්වෙක් උපදින්නෙම තණ්හාව හේතු කරගෙන. ඒතර උත්පාදයටද එය ප්‍රබලම හේතුවක් වෙලා තියෙනවා, ප්‍රධානතම හේතුවක් වෙලා තියෙනවා. එහෙම තණ්හාවක් තමයි පින්වතුනි මේ නැති කරන්න තියෙන සෙල්ලම් කියලා හිතන්නට එපා. ඊළඟට උපන්න මිනිස්සයා ජීවත් වෙනකොට ජීවිතයත් එක්ක කොච්චර ලෝභය කියන මේ තණ්හාව කියන ධර්මය ගැට ගැහිලා තියෙනවද කියලා බලන්න. ඉගෙන ගන්න ගියත්, කන බොන ටිකට ගියත්, නිදා ගන්න අතපය දිගහරන ටිකට ගියත් හැම කාරණාවක් එක්කම ලෝභය කියන ධර්මයේ බැඳිලා තියෙන හැටි ඔබේ සිත පරීක්ෂා කරලා අවබෝධ කරගන්න. ඔබේ සිත ඔබම හොඳින් පරීක්ෂා කර බැලුවොත් තේරුම් අරගන්න පුළුවන් මේ හිතත් එක්ක කොච්චරනම් මේ ලෝභය කියන ධර්මයේ බැඳිලා තියෙනවද කියලා. ඔබට වැටහෙයි අතපය දිගහරන ටිකටත් ලෝභය මුසු වෙලා තියෙන්න පුළුවන් කමක් තියනවා නේද කියලා. ඉගෙන ගන්න ටික බලන්න. රැකී රක්ෂාවට යන ටික, ආහාර පානයක් ගන්න ටික බලන්න. බඩගින්නට කෑම ටිකක් ගන්න ටික බලන්න. ලෝභය මුසු වෙලා තියෙන හැටි. ඔබේ ෆෝන් එක අතට ගන්න ටිකට බලන්න ලෝභය මුසු වෙලා තියෙන හැටි. ඒ එන එකක් ගානේ බල යන්නේ ඇයි? හිත ඉල්ලනවා පින්වතුනි. හිත කැමති වෙනවා ඒකට. බලන්න ජීවිතයත් එක්ක කොච්චර මේ ලෝභය කියන එක බැඳිලා ගිහින්ද කියලා. දරුමල්ලෝ ගැන ටිකක් හිතන්න. මොන තරම් සෙනෙහසක් තියනවද? බැඳීමක් තියනවද? ජීවිත පැවැත්ම කියන එකත් එක්කම පින්වතුනි තියෙන්නේ මේ කෙලෙස් ධර්ම ටික නේද? අකුසල මූලයන් ටික. විවිධ ස්වરૂපයෙන් ඒ අවස්ථාවට ඒ කෙලෙස් ධර්මයන් පැන නගිනවා. එතකොට උත්පාදයද තණ්හාව පාදක කරගෙන සිද්ධ වෙනවා.
පැවැත්ම කියන එකත් ඒ පැවැත්ම ගෙනියන්නත් ලෝභය ප්‍රධානතම ධර්මයක් වෙනවා. ඒකනේ සමහර අය කියන්නේ ඔය ලෝභය දුරු කරොත් එහෙම කොහොමද ජීවත් වෙන්නේ කියලා. සමහර උදවි හිතනවා ලෝභය දුරු කරොත් එහෙම ජීවත් වෙන්න විදිහක් ඇත්තෙත් නැහැ කියලා. පිටුතුන ලෝභය දුරු කරලා ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා හිතනවා. ඒ කෝෂය ඇතුළේ විතරක් ජීවත් වෙන කෙනෙකුට. හැබැයි ආර්ය උත්තමයෝ ලෝභය දුරු කරලා ජීවත් වෙලා තියෙනවා. කෙලෙස් සහිත සත්වයෝ පීඩාවෙන් ජීවත් වෙනකොට ඒ කෙලෙස් දුරු කරපු ආර්ය උත්තමයෝ සැනසෙල්ලෙන් ජීවත් වෙනවා. හැබැයි ඒ සැනසෙල්ල තේරුම් අරගන්නට නම් මේ ඉන්න කෝෂයට එපිටින් බලන්න පුළුවන්කම තියෙන්නට ඕන. එපිටින් හිතන්න පුළුවන්කමක් තියෙන්නට ඕන. මදකට හිතන්න අන්ධකාර ගෝලයක් ඇතුළ නම් ඉපදුනේ කවදාකවත් එළියක් දැකලා නැහැ. අන්ධකාර ගෝලයක් ඇතුළෙම ඉපදිලා ඉන්නවා. ජීවත් වුනේත් ඒ අන්ධකාර ගෝලයක් ඇතුළෙම නම්. එහෙම මිනිස්සෙකුට ආලෝකයක් ගැන කිව්වත් එයාට හිතෙයිද මෙන්න මෙහෙම එකක් කියලා? අත්දැකීමක් ගන්න පුළුවන් වෙයිද? කිව්වත් වැඩක් නැහැ පින්වතුනි. හිතෙන්නේ නැහැ. එහෙම එකක් තේරෙන්නේ නැහැ. මොකද එයා ඒ කෝෂයේ ඇතුළේ ඒ ගෝලයේ ඇතුළේ ටික විතරයි හිතන්න දන්නේ. ඔහුට අත්දැකීම් තියෙන එච්චරයි. තමන්ගේ සිතට කියා දෙන්න තමන්ගේ සිතට අරමුණු කරන්න තියෙන ඒ ටික විතරමයි. ඉතින් කොහොමද ඔහු එතනින් එහා පැත්ත දෙයක් ගැන කල්පනා කරන්නේ? ඒ වගේ මේ ප්‍රතග්ජන භාවයෙන් ඉපදිලා ඒ කෙලෙස් ගෝලය තුලම ජීවත් වෙනකොට කෙලෙස් වල ඉරිලම ඉන්නකොට ඒ බඳු මනසකට පින්වතුනේ නිකලෙස්ව ජීවත් වෙන්න පුළුවන් කියන එකක් හිතන්නවත් පුළුවන් කමක් නැහැ. නික්ලේශී ජීවිතයක් ගැන හිතන්න කිව්වොත් ඔහු ඒ ගැන හිතන්නේත් තමන්ගේ කෙලෙස් සහිත ගති ලක්ෂණ වලින්මයි. මොකද ඔහු දන්නේ එච්චරක් නිසා. ඒ නිසා තමයි සමහර උදවේ කියන්නේ බණ භාවනා කරනවා කිව්වම මේ ධර්ම ප්‍රතිපදාවේ ගමන් කරනවා කිව්වම මේ ඔහොම ගියොත් එහෙම ජීවත් වෙන්න පුළුවන්ද කෙලෙස් නැති කරලා ජීවත් වෙන්න පුළුවන්ද කියලා සමහර අය අහන්නේ. ඒ අවබෝධයක් නැතිකම නිසා. එතකොට මේ තරම් ජීවිතත් එක්ක ඒකාබද්ධ වෙලා තියෙන සිත තුළ සැඟවී තියෙන පළපදියම්ම තියෙන මෙන්න මේ ලෝභය දුරු කරන්නම් පින්වතුනි ඒකට ප්‍රායෝගික භාවිතයක් අවශ්‍ය කරනවා. ඔබේ හිත, කය, වචනය කියන තුන්දොරම ඒකට යොදවන්නට වෙනවා. ප්‍රායෝගික වැඩපිළිවෙලක් එක්කයි මේ කෙලෙස් ධර්මයන් දුරු කරන්නට වෙන්නේ. එහෙම නැතුව අපිට එකපාරටම මේ කෙලෙස් ධර්මයන් දුරු කරනවා කියලා කිව්වට ඒක ඉෂ්ට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක හින්දා හොඳින් හිතට ගන්න. අන්න ඒ වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ මේ වදාරලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙලේ ප්‍රධාන එක් අංගයක් තමයි දානය කියලා කියන්නේ. පිටුතුනේ දන් දෙනකොට දානය කියන කුසල ධර්මයක් එක්ක අර පළපදියම් වෙලා ශක්තිමත් වෙලා ඇටුවම් බහැලා තියෙන තණ්හාව ටිකක් හෙලවෙන්න පටන් ගන්නවා. ඒ අක්මුල් ටික බුරුල් වෙන්න පටන් ගන්නවා. දෙදරන්න පටන් ගන්නවා. තණ්හාව ටිකක් දෙදරන්න පටන් ගන්නවා. ඒ බොල් වෙච්ච තණ්හාව දුරු කරන්න පහසුයි. දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් දන් නොදී තණ්හාව දුරු කරන්න පුළුවන් නේද කියලා. පිටුතුනේ මතක තබා ගන්න ඔබ තණ්හාවේ හරි හැටියේ තේරුම් අරගෙන නැති නිසායි ඔබට එහෙම හිතෙන්නේ. තණ්හාවගේ හරි හැටියේ තේරුම් අරගන්න නම් තණ්හාවෙන් අගතියට ගියපු හිතක ස්වභාවය ගැන ටිකක් මෙනෙහි කරලා බලන්න. දැන් හිතන්න ඔය කුරා කුඹියෙක් වගේ සතෙක් ගන්න. ක්ලේශ ධර්මයන් බලවත් වීම නිසා, උපාදානයන් දැඩි කොට ගැනීම නිසා ඒ බඳු ආත්ම භාව ප්‍රතිලාභයක් වොන්ට සිද්ධ වෙලා තියෙනවා. දැන් හිතන්න කුරා කුඹියෙකුට ඒ වගේ සතෙකුට කිව්වොත් මේ සංසාරයෙන් මිදෙන්න මේ කෙලෙස් ධර්ම දුරු කරන්න, ලෝභය දුරු කරන්න කියලා. ඒ සතාට ඒක අහන්නවත් හැකියාවක් තියනවද? බලන්න මේ ඕගොල්ලෝ ලෝභය කියලා සැහැල්ලුවෙන් හිතන දේ තුල තියෙන ඇත්තම ප්‍රබලකම මොකක්ද කියලා. ඒ බඳු තැනක උත්පත්ති ලබා දුන්නත් පිටුතුන ලෝභය නිසා. ඒ ලෝභය ඒ කෙලෙස් ධර්මයන්ගේ තියෙන ප්‍රබලත්වය නිසා තමයි අර වගේ තැනක උත්පත්තියක් ලබා දුන්නේ. ලබන්න සිද්ධ වුනේ. එතකොට ඒ බඳු කුඹියේ කුරා කුඹියෙක් වගේ ත්‍රිසංගත සත්වයකට නිවන් දකින්න කියලා බණ කිව්වත් කවදාකවත් ඒ වචනයක්වත් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ.
කෙලෙස් දුරු කරගන්න ඕන, රාගය, ලෝභය දුරු කරන්න ඕන කියලා සිතක්වත් උපදව ගන්න පුළුවන් කමක් නැහැ. කොහොමද කෙලෙස් වල తত্ত্বය? ඒක නිසා මතක තබා ගන්න, ඔබ අද ඔබට හිතන්න පුළුවන්කම ඇති ලෝභය දුරු කරන්න පුළුවන් නේද කියලා. ඔහොම හරි හිතන්න පුළුවන්කම ඔබට ලැබුණේ ඔබ පෙර ජීවිතයේදී ලෝභය ටිකක් හරි බොල් කරලා දාපු ඒ කුසල ධර්මයන්ගේ බලය නිසා කියලා මතක කරන්න එපා. පූර්ව ජීවිතවලදී කෙලෙස් වලටම ගැවසිලා එහිම එරිලා ඉන්නේ නැතුව ඒ ලෝභයට පහර දීලා කුසල ධර්මයන් සිද්ධ කරගත්ත එකේ විපාකය නිසා තමයි අද ඔබට ලෝභය කියන්නේ මොකද්ද කියලාවත් හඳුනා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒක දුරු කරගන්න වෑයමක් හරි කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ ඒ ලෝභය දෙදරා හරපු නිසා. ඒ ලෝභය අක්මුල් සොලෝප නිසා. ඒ නිසා තමයි මිනිස්සුයෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ක්ලේශයන් වඩාත් බලවත් වුණාම කෙලස් දුරු කරනවා තබා ඒ බණ පදයක් කිව්වට ඒ අහන්නව ඒක තේරුම් අරගන්නවත් අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. ඒ කෙලස් බලවත් වුණාම. ඒ හින්දා මේ ලෝභය, ද්වේෂය, මෝහය මේවා ගැන ඔබ සැහැල්ලුවෙන් හිතුවට හොඳට මතක තබා ගන්න මේ වගේ ප්‍රබලත්වයන් හරි පුදුමාකාරයි. ඔබ නොසිතන සීමාවන් ස්පර්ශ කරන සුළුයි. ඔගොල්ලෝ හිතන්නේවත් නැති වෙයි ලෝභය කියන එක ඒ තරම් ප්‍රබල ධර්මයක්ද කියලා. එතකොට ඒබඳු වූ ඝන බල ලෝභය අපිට දුරු කරන්න තියෙන්නේ. අවීචි මහා නරකයට ඔබව ගෙන යන්නට තරම් බලවත් වෙච්ච ලෝභයක් අපිට දුරු කරන්න තියෙනවා. සතර අපාවල උපද්දලා අප්‍රමාණ දුක් විඳවන්න පුළුවන් ආකාරයේ ලෝභයක් ඔබට දුරු කරන්න තියෙන්නේ. අනන්ත ಜಾති සංසාරයක් බුදුපස් එනකොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මුණ ගැහිලා තියෙද්දි පවා දුරු කරගන්න බැරි වෙච්ච ලෝභයක් අද ඔබට දුරු කරන්න තියෙන්නේ. හිතන්න එපා මේක නිකන් සෙල්ලමක් වගේ ඔන්න පටන් ගත්තා දැන් ඉවර කරා හිතුනොත් හෙට නිවන් දකිනවා වගේ. ඔබ හිතන තරම් ඒක ලේසි නෑ. ඒකෙන් අදහස් කරන්නේ කරන්න බෑ කියන එක නෙමෙයි. හොඳ ගමනක් යන්න තියෙනවා, ශක්තිමත් ගමනක්. එහෙම ගියොත් නම් කරන්න පුළුවන්. නිකන් සරලව අරගෙන මේක කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. මහා කන්දක් පෙරලනවට වඩා අතිශය දුෂ්කර කාර්යයක් හිත හදා ගන්නවා කියන එක. එතකොට ඒසා ඝන බල ලෝභය කියන මේ ලාමක අකුසල මූලය දෙදරවන්න පුළුවන් පිංගුතුනි දානය කියන මේ මහා කුසලයට. ඔබ දන් දෙනවා කියන එක තුල ඒ තරම් බලයක් තියෙනවා. ඒ තරම් පිහිටක් තියෙනවා. ඔබ ඒ තරම් ප්‍රබල දෙයක් මේ කරන්නේ. තිරිසංගත සත්වයේ මට්ටමට වැටිලා ඒ තරම් ඝන වෙන්න පුළුවන් ලෝභයක් තමයි ඔබට හොලවන්න පුළුවන්කම තියෙන දානයත් එක්ක. එතකොට එහෙම මේ ලෝභය කියන එක එහෙම මඩින්න පුළුවන් නම්, ලෝභේ මැඩලා පුපුරවලා දාන්න පුළුවන් නම් ඒක නිවනට උපකාරක ධර්මයක් වෙන්නේ නැද්ද? නිවන් ප්‍රතිපදාවේ ගමන් කරනකොට ඒක මහෝපකාරයක් වෙන්නේ නැද්ද? පිඟුතුනි සමත විපස්සනාවෙන් කෙලෙස් දුරු කරලා දාන්න අවශ්‍ය පසුබිම හොඳින්ම සකස් කරලා දෙනවා දානය කියන සත්පුරුෂ ධර්මයත් එක්ක. ඒක හින්දා දවසකට තිරිසන්ගත සත්වයකට හරි බත් ඇටයක්වත් දෙන්න. බත් කටක් හරි සතෙකුට හරි දෙන්න. දානේ ඒ තරම්ම සත්පුරුෂ ධර්මයක් නිසා. එක පැත්තකින් ඒක එහෙම. අනෙක් පැත්තෙන් ගත්තම කුසලයේ පැත්තෙන් ගත්තොත් අපි කර්ම විපාක සම්බන්ධයෙන් ගත්තම ඔබට මිනිස්සෙක් වෙලා උපදින්නට, දෙවියෙක් වෙලා උපදින්නට, උපන් ජීවිත වඩාත් බුද්ධිමත් සත්පුරුෂයෙක් හැටියට ක්ෂණ සම්පත්තිය සහිත උපදින්නට දානය ඔබට මහා උපකාරක ධර්මයක් වෙනවා. නිවන සඳහා අත්‍යන්තම උපකාරක ධර්මයක් වෙනවා. ඒ නිසා කර්මය කර්ම ඵලයේ පැත්තෙන් කල්පනා කරලා බැලුවත් දන් දෙනවා කියන මේ මහා කුසලය සත්වයන්ට උපකාරක ධර්මයක්මයි. ඒ නිසා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ මහණනි දානේ ආනිසංස මම තරම් දන්නවා නම් බත් සරලුවක්වත් දන් නොදී කෙනෙක් කන්නේ නැහැ කියලා. දානේ ආනිසංස දන්නේ නැතිකම හින්දායි මිනිස්සු දන් දෙන්න මැලි වෙන්නේ, ඒ සඳහා උත්සාහවත් නොවෙන්නේ.
හැකියාව තියෙද්දි දැනුම තියෙද්දි පවා උත්සාහයක් ඇති නොවෙන්නේ එහි වටිනාකම ඔබට හරියටම වැටහෙන්නේ නැතිකම නිසා වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි දානය කියන මේ කුසලයේ ගැන කතා කරනකොට වර්තමාන ඇතම් උදවිය වරදවාගත්ත තැන් තියෙනවා. ඒවා විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕන. ඔබත් සමහර විට මේ මතක් කරන වරද මේ හඳුන්වා දෙන වරද ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතා ඉක්මනින් ඒ වරද දුරු කරන්න. ඒ තමයි සමහර උදවිය කියනවා දම් පූජා කරලා ඊට පස්සේ ඒක අතහැරලා දාන්න එක ගැන හිතන්නට එපා කියලා. දානයක් දීලා කාට හරි උදව් උපකාරයක් කරලා හෝ මහා සංඝරත්නයට දානයක් පූජා කරලා හෝ මහා පින්කමක් කරලා එතනින් එහා ඒක වැඩි හිතන්න එපා. ඒක අල්ලගෙන ඉන්න එපා. ඒක අතහැරලා දාන්න කියනවා. පින්වතුනි කොයි බණ පොතේ තියෙන දෙයක්ද කියන්නේ? ධර්මයේ වැරදි කොනෙන් අල්ලාගත්තේ අය බොහෝමයක් සමාජය තුල ඉන්නවා. ධර්මයේ වැරදි කොනෙන් අල්ලාගෙන අනුන්ට ධර්මය කියනවා යයි අධර්මයක්ම ප්‍රකාශ කරන බහුතරයක් ඉන්නවා. ඔවුන්ගේ බස් අහගන්න අය, ඒ බස් අනුගමනය කරන අය ධර්මයයි කියලා අරගෙන තියෙන්නේ, හැසිරෙන්නේ ධර්මයේ නෙමෙයි වැරදි දේවල් වල. බුදුරජාණන් වහන්සේ අතහරින්න කියලා දේශනා කළේ දානයේද? සබ්බ පාපස්ස අකරණම් කියන ගාථාව මෙනෙහි කළ බලන්න. සියලු පව් නොකිරීම. මොකද්ද අකරණම්? මොකද්ද කරන්න එපා කියලා දේශනා කළේ? සබ්බ පාපස්ස අකරණම්. හැම පාපයක්ම කරන්නට එපා. එකම පාපයක්වත් කරන්න එපා. අන්න නොකළ යුතු ධර්ම. අතහරින්න ඕන ධර්ම. ඊළඟට කරන්න ඕන ධර්ම කියලා දේශනාව කළේ මොනවද? කුසලස්ස උපසම්පදා. කුසල ධර්මයන් සම්පාදනය කරගන්න. එතකොට කුසල් කියනකොට ලෝකෝත්තර කුසල් තියෙනවා, ලෞකික කුසල් තියෙනවා. මේ දෙපැත්තම උපදවා ගත යුතු ධර්ම හැටියටයි බුදුහාමුදුරු දේශනා කළේ. කොහොමද කුසලයක් උපදවා ගන්නේ? කුසලයක් කොහොමද මනමින් ශක්තිමත් කරගන්නේ? කත්තබ්බං කුසලං, කුසල් කළ යුතුයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. කොහොමද කුසලයේ වඩාත් ශක්තිමත් කුසලයක් බවට පත් වෙන්නේ? පින්වතුනි හරි සුප්‍රකට දේශනාවක් තියෙනවනේ, ඔයගොල්ලෝ බහුතරයක් අහලා ඇති. දානයක් පිළිබඳව කතා කරනකොට දානය කොහොමද බලවත් කුසලයක් බවට පත් කරගන්නේ? පුබ්බ චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියන තුන් සිත පහදවා ගන්න. පින්කමක් කරනකොට පින්කමට කලින් සිටිවිලි හිත පිරිසිදු කරගන්න. ඒ ගැන සොම්නස් සහගත සිතින් හිතන්න. උද්‍යෝගිමත්ව හිතන්න. තැම්පත් මනසින් හිතන්නේ ගැන. ඊළඟට දම් පූජා කරන සිටිවිලි මුංචන චේතනා, දානය පූජා කිරීමෙන් පසුව, අදාළ පින්කමෙන් පසුව ඒ ජීවිත කාලයටම හිතන යම්තා කුසල් සිටිවිලි තියෙනවා නම් ඒ පිළිබඳව ඒවා පරචේතනා. මේ තුන් තැනම තියෙන චේතනා ශක්තිමත් වන තරමටම, ඒ චේතනා පිරිසිදු වන තරමටම තමයි ඒ කුසලයේ බලවත් වෙන්නේ. පින්වතුනි ලෞකික හැම කුසලයක්ම බලවත් වෙන්නේ එහෙමයි. ඔබ ලෝකෝත්තර කුසලයක් කරනවා කියලා හිතන්නේ. ඒත් ඔබට ඒ ආරම්භක සිටිවිලි පිරිසිදු කරගන්න වෙනවා. පවත්වාගෙන යන සිත පිරිසිදු කරගන්න වෙනවා. අවසාන සිතුත් එහෙමයි. එතකොට මේ තුන් සිත පහදවා ගන්නවා කියන එක කුසලයක් බලවත් කරගන්න අත්‍යවශ්‍යම කාරණාවක්. ඒක ලෞතර බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙන්නේ. දැන් හිතන්නකෝ දානයක් පූජා කළා දැන් ඔක අතහැරලා දාන්න ආයි හිතන්න එපා කියනකොට ඔබට තියෙන සිත් දෙකයි නේ. බුදුහාමුදුරුවෝ තුන් සිත පහදවාගෙන කුසල් කරන්න කියනවා. ඔයගොල්ලෝ කාගේදෝ බණ අහලා කාගේදෝ දේශනාවන් අහලා නැත්නම් ඔබම විවිධ දේවල් හිතලා කියනවා. දානෙන් පස්සේ අතහැරලා දාන්න. ඔබට තියෙන සිත් දෙකයි. කොහොමද කුසලයේ බලවත් වෙන්නේ? කොහොමද වඩාත් ශක්තිමත් කුසලයක් සිද්ධ කරගන්නේ? කුසලස්ස උපසම්පදා කියලා දේශනා කරපු බුද්ධ වචනයේට මනමින් සමීප වෙන්නේ කොහොමද? ඒ මනමින් අනුගමනය කළා වෙන්නේ කොහොමද? ඒ නිසා හොඳින් මතක තබා ගන්න, කුසල් කරලා දන් පූජා කරලා ඕනම කුසලයක් කරලා ඒ ගැන හිත සතුටු වෙන්න. ඒ ගැන කුසලාරම්මන වශයෙන් නැවත නැවත හිතමින් සතුටු වන්න. ඒ හිතන තරමටම ඔබ කරන කුසලයේ මහා බල සම්පන්න කුසලයක් බවට පත් වෙනවා. මහා ශක්තිමත් කුසලයක් බවට පත් වෙනවා. දැන් බලන්න
කුසල් ශක්තිමත් වීම ගැන කියනකොට ඊළඟ වැදගත්ම කාරණාවක් තමයි සතර එර්ධිපාද කියන එක. ඡන්ද චිත්ත විරිවීමංස කියන ධර්ම හතර. ඡන්ද චිත්ත විරිවීමංස කුසලයක් බලවත් වෙන්න තියෙන වටිනම කාරණා හතරක්. මේක ලෞකික ධර්ම වලටත් බලපානවා ලෝකෝත්තර ධර්ම වලටත් එහෙමයි. එතකොට කුසලයක් කරනකොට ඒ කුසලය පිළිබඳව ඡන්දය බලවත් වන තරමටම ඒ කුසලය බලවත් වෙන්නේ. එතකොට පිනක් කරලා ඉවරලා එකපාරට මතහැරලා දැම්මම කොහොමද පින්වතුනි කුසලයේ බලවත් වෙන්නේ? ඔබට මහත් ආනිසංස ඇති කරගන්න තියෙන අවස්ථාව නේද මේ පිරිහිවා ගන්න. ඒකින්ද නැවත නැවත තමන් කළ කුසල් සිහිපත් කරන්න. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා ආසේවන ප්‍රත්‍ය කියලා ප්‍රත්‍යක්. ආසේවනය කිරීම ප්‍රත්‍යක් වෙන හැටි. මේක දෙපැත්තටම තියෙනවා කුසලයටත් තියෙනවා අකුසලයටත් තියෙනවා. අකුසලයට මේක බලපාන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් දුෂ්චරිතයක් සිද්ධ කළ කායික වාචික මානසික වශයෙන් දුෂ්චරිතයක් සිදු කරලා මොකක් හරි පාපයක් කරා කියන්නකෝ. ඒ පව්කමක් කරලා ඒක ගැන නැවත නැවත හිතනවා. මම මෙහෙම දෙයක් කරානේ මේක බොහොම හොඳයිනේ කියලා ඒ ගැන නැවත නැවත කල්පනා කර කර ඉන්නවා. මොකද වෙන්නේ පින්වතුනි? අර අකුසලය ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා ආසේවන නිසා වඩාත් බලවත් අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි පව්කම් පිළිබඳව කළ අයහපත් දේවල් ගැන රස විඳ විඳ කල්පනා කරන්න එපා කියන්නේ. ඒ වගේම තමයි පශ්චාත්තාප වීමත් හොඳ නැහැ අකුසල් ගැන. කළ අකුසල් මෙනෙහි කරලා වරද වශයෙන් දැකලා වරද නිවැරදි කර ගැනීමට එළඹෙන එක හොඳයි. හැබැයි Taman කළ වැරදි ගැන කල්පනා කර කර පසුතැවිලි වෙවි ඉන්නව නේද? පින්වතුනි ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක ඉතාමත් නරක දෙයක්. පසුතැවිලි වෙවි ඉන්න එකෙන් වෙන්නේ ඔබ තවත් අකුසල් සිතුවිලි පහල කරගන්න එක. ඔබ කරන්නට ඕන Taman කළ අකුසල් පිළිබඳව දන්නවනම් මේ බඳු අකුසල් වල විපාක දැනගෙන නැවත කෙදිනකවත් ඒ වගේ පැත්තට නොයන විදිහට කුසල මාර්ගය බලවත් කරගන්න එක. කුසල් සිතිවිලි වලින් හිත පෝෂණය කරගන්න එක. එතකොට දැන් අර ආසේවන ප්‍රත්‍ය කියන එකේදී පව්කමක් කරලා ඒක නැවත නැවත ආසේවනය කරන නැවත නැවත ඒ ගැන හිතනකොට ඒ පාපය දෙගුණ තෙගුණ වෙනවා. මහා බලවන්ත එකක් වෙනවා. සමහරට ඔබ අපාගත වෙලා යම් කාලයක් දුක් විඳින තිබුණා නම් ඒක තවත් බලවත් කරගෙන ඒටත් වැඩි කාලයක් අපාගත වෙන්න තරම් ඒ කුසලයේ අකුසලයේ ඒ පාපේ බලවත් කරගන්න. කුසලයටත් ඔය ආසේවන ප්‍රත්‍ය හිමයි. ඔබ කුසලයක් කරලා ඔබ නැවත නැවත ඒක ආසේවනය කළේ නැත්නම් නැවත නැවත ඒක අනුස්මරණය කළේ නැත්නම් මොකද වෙන්නේ? ආසේවණයෙන් ඒ බලවත් වෙන්නේ නැත. ඒ කියන්නේ ඔබේ අපර චේතනාව ශක්තිමත් නැහැ. අපර චේතනාව පිරිසිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආනිසංස අඩු වෙනවා. නැවත නැවත කළ කුසල් සිහිපත් කරන්න. ඒ නිසා තමයි අපි පැරණි පින් පොත් ලියාගත්තේ. කාලයක් යනකොට අර කරපු දේවල් අමතක වෙනවානේ. පින් පොතේ ලියා ගන්නවා. ආපහු පටන් ගන්න පිටුතන මේ සත්පුරුෂ දේවල්. අපේ පැරණන් තුල තිබිච්ච වටිනා දේවල් ආපහු ඔබ පටන් ගන්න. ඔබ කරන යහපත් දේවල් දිනෙත් එක්ක පුංචි සටහනක් දාලා තියා ගන්න පුළුවන් නම් අසනීප වෙච්ච වෙලාවකදී නිදහස් වෙලාවකදී හිතට කම්පාවක් ඇති වෙච්ච වෙලාවකදී අර පොත පෙරලලා බලන්න. Taman කළ කුසල් සිහිපත් වෙනකොට හිතට මහා සැනසෙල්ලක් දැනෙනවා. ඉතින් අර ඒ මහා කුසල් ගැන හිත නැවත නැවත ආසේවනය කරනකොට ඔබ සිදු කරගත්ත කුසලයේ මහා බල සම්පන්න ශක්තිමත් මහා ආනිසංසදායක කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි කියනවා නම් පින්වතුනි දාන ආදී පින්කමක් කළා දැන් අතහැරලා දාන්න කියලා ඔක ගැන හිතන්න එපා කියලා මතක තබා ගන්න. ඒ කියන්නේ බුදුබණ නෙමෙයි. ඒ ධර්මය වැරදි කොනෙන් අල්ලගත්ත කෙනෙක්. බුදුහාමුදුරුවෝ අතහරින්න කියපුවා අතහරින්න නැතුව ඉස්සල්ලාම කුසලයේ අතහරින්න හදනවා. හරියට මේ ඉනිමගට ඉස්සල්ලාම පයින් ගහලා දැම්මා වගේ. ඉනිමග තියෙන පින්වතුනි ඉනිමගේ ඉන්න නෙමෙයිනේ ඒක කවුරුත් දන්නවා. ඉනිමග තියෙන ඉහළට ගිහිලා Tamanට අදාළ තැනට යන්න. හැබැයි එතෙන්ට යන්න කලින් මට මේ ඉනිමගෙන් පළක් නැහැ මට ඕනේ අහවල් තැනන කියලා ඉවල ඉස්සල්ලාම ඉනිමගට පයින් ගහලා හරියන්නේ නැහැනේ. ඉනිමග දිගේ ගිහිලා Tamanට අවශ්‍ය තැනට යනවා.
හැබැයි නිමගට පයින් ගහන්න ඕනේ නැහැ. තව කෙනෙකුටත් එන්න මග තියෙනවා. ඒ වගේ මම මේ නිවන් දකින්නයි හදන්නේ අනික එකක්වත් එපා කියලා එහෙම අතිගාමී විදිහට කටයුතු කරන්න හදන්න එපා. ඒකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට වැරදි පැත්තකට ඔබ වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඔබ කරගන්න කුසලයේ පවා දුර්වල මට්ටමකට පත් කරගන්න. ඒ නිසා කුසලය නැවත නැවතත් ආසේවනය කරන්න පුළුවන් තරම් ශක්තිමත්ව තබා ගන්න. ඡන්ද චිත්ත විරි වීමංශ කියන ධර්මයන් බලවත්ව තබා ගන්න. කරන කුසලයේ ගැන බලවත් ඡන්දය උපදව ගන්න. ඒක මහා කුසලයක්. පටලව ගන්න එපා. තණ්හාව කියන්නේ පින්වතුනි පංචකාම නිශ්චිත දේවල් සම්බන්ධයෙන් මේ ලෞකික දේවල් වලට තියෙන තණ්හාව. සතර එර්ධිපාදවල ඡන්දය කියලා එකක් තියෙනවා. ඒ ඡන්දය කියන්නේ කුසල ඡන්දය. කරන කුසලයට බලවත් ඡන්දය එළඹ තියා ගන්නට ඕන. එතකොට තමයි ඒක එර්ධිපාදයක් බවට පත් වෙන්නේ. එතකොට තමයි ඒ සිත වඩා ශක්තිමත් වෙන්නේ කෙලෙස් දුරු කර ගන්නට තරම්. හරි ලස්සන කතාපුවක් තියෙනවා ඒ ගැන කතා කරන්න. නමුත් ඒ ගැන වඩාත් පැහැදිලි කරන්න කාලය නොවන නිසා තමයි මේ කෙටියෙන් කියන්නේ ඡන්දය කියන එක ඔබ වඩා වර්ධනය කරගත යුතුම ගුණාංගයක් කියන එක. ඉතින් ওই විදිහට මේ දාන ආදී පින්කම් පිළිබඳව ලඝුවෙන් හිතන්නට එපා. වැරදි අදහස් ඇති කර ගන්නට එපා. එය හොඳින්ම වටහාගෙන කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි මේ වර්තමාන සමාජයේ ගත්තම අර ධර්ම විකෘති කරන පිරිසක් ඉන්නවනේ. කටට එන ඕනම වචනයක් ත්‍රිපිටකයට ආරූඪ කරලා පාලි බණ පද වලට සිංහල අර්ථ අමුමේ ගිල්වන්න හදලා මේ මුළු ධර්මයේම විකෘති කරලා ශාසන ධර්මයේම විනාශ කරන්න කටයුතු කරන පිරිසක් වර්තමානයේ ඉන්නවනේ. ඔය ලංකාවේ බුදුහාඳුරු පන්න කියන පිරිස. ඒ වගේම ත්‍රිපිටක ධර්මයේ තියෙන පාලි වචන අමුමම බිදලා ඒවට සිංහල වචන දාලා ධර්මයේ විකෘති කරන පිරිසක් ඉන්නවනේ. මෙන්න මේ අය දානය ගැන කොහොමද කියන්නේ? දානය කියලා කියන්නේ ඔවුන් සඳහන් කරනවා දීපු ණය, දානයනේ. වචන දෙකට කැඩුවා, දායක වෙනම කැඩුවා, ණය වෙනම කැඩුවා, දානය කියන දීපු ණය. ඔවුන් විග්‍රහ කරන දානය කියලා කියන්නේ ණය දෙනි දීමක්. පින්වතුනි බලන්න සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න තරම් මහා බලවත් වෙච්ච මේ උත්තරීතර ධර්මයකට නේද මේ ගරහන්නේ. පින්වතුනි මේ පොලි දීමක්ද මේ කරන්නේ නැත්නම් ණයට දීමක්ද මේ කරන්නේ? ඔබේ අම්මට බත් ටිකක් දෙන්න ණය දීමක්ද? පන්සලට ඔබ දානේ පූජා කරන්න මේ ණයද දෙන්නේ ඊළඟ ජීවිතේ හාමුදුරන්ගෙන් ගන්න කියලා හිතාගෙන? පින්වතුනි මේ තරම් මේ ශාසනය විනාශ කරන හැටි බලන්න. සත්පුරුෂ ධර්ම ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ උත්තරීතරම ධර්මයන් හැල්ලුවට ලක් කරලා විනාශ කරන හැටි බලන්න. මේ මෑතක අපට එක තැනකදී උපකාර කළ එක්තරා මහත්මයෙක් මේ මහත්මයා මට ඊට පස්සේ SMS එකක් එවනවා. මම එතුමාට පුණ්‍ය අනුමෝදනා කරලා යවුවම අනේ ස්වාමීන් වහන්සේ මේක මේ සසරේ ණය ගනුදෙනුවක් නොවේවා කියලා. බලන්න හොඳ මිනිස්සෙක්. ඒ මිනිස්සයා බණ අහලා තියෙන කාගෙන්ද? අර ධර්මයේ විකෘති කරන අයගෙන්. ඔහු හිතන්නේ දානය කියලා කියන්නේ මේ දීපු ණයක්. පිටුතුනේ එහෙම ණය දීමක් නෙමෙයි මේක ගනුදෙනුවක් නෙමෙයි මේක බිස්නස් එකක් නෙමෙයි. මේක සත්පුරුෂ ධර්මයක්. ඒකින්ද ඒ ධර්ම විකෘති කරන අයගේ ඒ පාපතර අදහස් වලට බහසු වන්නටත් එපා. දානය කියන සත්පුරුෂ ධර්මය බුදුරජාණන් වහන්සේගේ වදන් අනුව තේරුම් අරගන්න. එතකොට තමයි එහි වටිනාකම ඒ මොනතරම් උත්තරීතර දෙයක්ද කියන එක ඔබට වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ දානයේහි වටිනාකම හැඟවෙන කතා පුවතක් ඔබට මේ වෙලාව කියා දෙන්න. මේ කතාවේ තරම් ප්‍රසිද්ධ කතාවකුත් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ස්වාමින් වහන්සේලා සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් වැඩ හිටියා. මහා අපූරු උත්තරීතරම කාල සීමාවක්නේ. ඉතින් දවසක් දා ස්වාමින් වහන්සේ නමක් පාත්‍රයත් අතින් අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. ඊටමත් සිහිනුවණින් යුක්තව ශ්‍රමණාකල්පයන්ගෙන් යුක්තව මේ මහා සත්පුරුෂයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩි. එක ගෙදරකට පිණ්ඩපාතේ වැඩම කළා. ඒ වෙලාවේ ගෙදර ගෘහස්වාමියා අතපය සෝදාගෙන පිරිසිදු වෙලා ආහාර ගනිමින් හිටපු වෙලාව. බිරිඳ තමන්ගේ ස්වාමියාට ආහාර අනුභව කරන්නට කියලා බත් තැටියකුත් ගෙනල්ලා ඉස්සරහින් තිබ්බා.
මෙන්න මේ වෙලාවේ තමයි හාමුදුරන් වහන්සේ පිණ්ඩපාතේ වැඩි. ඒ ස්වාමින් වහන්සේ වැඩලා ඉන්නවා දැක්කා බිරිඳත් මේ ස්වාමි පුත්‍රයාත් දෙන්නම හාමුදුරන් වහන්සේව දැක්කම හරීම ශ්‍රද්ධාවක් ඇති වුණා. පින්වතුනි මේ පිණ්ඩපාතේ වැඩම කරලා ඉන්න ස්වාමින් වහන්සේ නමක් දැක්කම හිතට දැනෙන්නේ මහා පුදුමාකාර සැනසෙල්ලක්, පුදුම සතුටක්. ආකල්ප සම්පත්තියෙන් යුක්තව සිහිනුවණින් ගුණධර්මයන් අනුව ජීවත් වෙන ස්වාමින් වහන්සේ නමක් දැක්කම කාටත් හිතට මහා සැනසෙල්ලක් දැනෙනවා. අසත්පුරුෂම සිතකට තමයි එබඳු ස්වરૂපයක් දැකලත් හිත කමනාපයක් ඇති වෙන්නේ. ඉතින් මේ ස්වාමින් වහන්සේව දැකලා මේ දෙපළ බොහෝම ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා අර Tamanට කන්න තිබිච්ච කෑම ටික මේකත් අරගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වන්නට පටන් ගත්තා. මෙහෙම පූජා කරනකොට ස්වාමින් වහන්සේ කියනවා කොටසක් දෙන්නට කියලා. මොකද හාමුදුරන් වහන්සේ දන්නවා මේ ගෙදර ඉන්න උදවියට කන්න තියෙන කෑම ටික නේද මේ පූජා කරන්න කියලා. ඒ ස්වාමින් වහන්සේ එහෙම කිව්වත් එය කනකට ගන්නේ නැතුව මේ දෙන්න මොකද කළේ? ස්වාමින් වහන්සේට අර ඔක්කොම ආහාර ටික පූජා කළා ඉතාමත්ම සතුටින් යුක්තව. මේ හාමුදුරන් වහන්සේත් මේ අයට පුණ්‍ය අනුමෝදනා කරලා වැඩම කළා. මේ තමන් කළ මේ කුසලයේ පිළිබඳව මේ ගෘහපතියා නිරන්තරයෙන් සිහිපත් කළා. මට කන්න තිබිච්ච බත් ටික නේද මම එදා පූජා කළේ. අනේ ස්වාමින් වහන්සේගේ කුසගින්න නිව්වා නේද? සත්පුරුෂයෙකුට නේද මම මේ පූජාව සිද්ධ කළේ. මෙහෙම ඒ ස්වාමින් වහන්සේ ගැනත් සිහිපත් කරගෙන තමන් කළ ඒ මහා සත්පුරුෂ ක්‍රියාව පිළිබඳව නැවත නැවත කල්පනා කර කර සතුටු වෙනවා. මේ සතුටින්ම ඔහු තමන්ගේ ජීවිත කාලය අවසන් වෙනකොට මිය පරලොව ගියා. මරණාසන්න මොහොතදීත් අර කුසලයේම තමයි ඉදිරිපත් වුනේ. තමන් යමක් කරලා ඒක නැවත නැවත සිහිපත් කරනකොට ඒ බඳු දෙයක් පින්වතුනි ඉතා ඉක්මනින් මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙන්න ඉඩකඩ තියෙනවා. ආසන්න වශයෙන් තමන්ගේ හිතක තියෙන දේවල් ඒ වගේම බොහෝ කාලයක් ආසේවනය කළ දේවල් හිතකට මරණාසන්න මොහොතේ ඉක්මනින් එන්නේ. එතකොට මේ කළ සත්පුරුෂ ක්‍රියාව පිළිබඳව නැවත නැවත ඔහු සතුටු වෙච්ච එකේ විපාකය තමයි මරණාසන්න මොහොතේදී ඒ සිතවම ඉදිරිපත් වුණා, සුගතිගාමී වුණා, දෙව්ලොව තව්තිසා දෙව්ලොව උපන්නා. තව්තිසා දෙව්ලොව මහා අනුභව සම්පන්න බොහොම ශාස්ත්‍රීක දිව්‍යශ්‍රීයෙන් වැජඹෙමින් මේ දිව්‍ය පුත්‍රයා කල්ගත කරනවා. දවසක් දා මහමුගලන් තෙරුන් වහන්සේ දෙව්ලොවට වැඩම කරනකොට උන්වහන්සේ දකිනවා හරි අපූර්ව දිව්‍ය විමානයක්. මේ දිව්‍ය විමානයේ දිව්‍ය පුත්‍රයා ඉන්න බොහෝ පිරිවර සමග තෙරුන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයා ළඟට ගිහිල්ලා මෙන්න මේ මහනෝ. එම්බා දිව්‍ය පුත්‍රය මෙසේ වෛදූර්ය මණිමය ටැම්මැත්තා වූ 48 ගව් පමණ වූ 700ක් කූටාගාරයෙන් ප්‍රතිමණ්ඩිත වූ නොයෙක් රත්නයෙන් විසිතුරු බික්ති දුර කවුළු ආදියෙන් සැදුම් ලද්දා වූ නුඹගේ මේ උදාරතර වූ විමානය ඉතා ශෝභාමත්ව දිලිසෙයි. තාගේ ශරීර වර්ණයද චන්ද්‍ර මණ්ඩලයසේ දස දිග්ගි ඒකාලෝක කෙරෙමින් දිලිසෙයි. මෙබඳු සම්පත් ලැබීමට නුඹ විසින් పూర్ව ජාතියෙහි කරන ලද කුසල කර්මය කවරේදැයි විචාරා වදාළසේක. ඉතින් තෙරුන් වහන්සේ අහනවා සඳ මඩලක් වගේ බබලන ශරීරයකින් යුක්තව නොයෙක් මාණික්‍යාදීන්ගෙන් සරසන ලද මේ දිව්‍ය විමානයෙහි මෙබඳු වූ දිව්‍යශ්‍රීයෙන් වැජඹෙන්නට නුඹ කළ කුසලය කුමක්ද කියලා. මෙන්න මේ වෙලාවේ දිව්‍ය පුත්‍රයා තමන්ගේ පූර්ව චරිතය කියනවා. ස්වාමීනි මේ බුද්ධෝත්පාද කාලයේම මම ස්වාමින් වහන්සේ නමකට පිණ්ඩපාතේ පූජා කළා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව. ඒ දම් පූජා කරලා ඒ ගැන බොහෝම සතුටු වුණා. ඒ සතුටින් කලුරිය කළ මම ඒ කුසලයේ හේතුවෙන් මේසා මහත් ඓශ්වර්යයක් ලැබුවාය කියලා තමන්ගේ කතා ප්‍රවෘත්තිය තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා. පින්වතුනි දානය කියන එක මේ වගේ සත්පුරුෂයන්ගේ ස්වභාවයක් මෙන්ම සත්පුරුෂයන්ට සුවගෙන දෙන ධර්මයක් වෙනවා. සත්වයන්ට යහපත සලසන ධර්මයක් වෙනවා. ඒ නිසා දම් පූජා කරනවා කියන එක, දන් පිළිගන්වනවා කියන එක ඔබ සතුටින් කරන්න. සත්පුරුෂ අදහසින්ම කරන්න. ඔබ දන්නවනේ දාන්නේ දෙපරිදි වෙනවා කියලා. එකක් තමයි පූජා බුද්ධිය, අනික එක අනුග්‍රහ බුද්ධිය. අනුග්‍රහ බුද්ධියෙන් ඔබ දන් දෙන්න දුගී මගී යාචකාදීන්ට.
ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව කුසගින්න නිවාගෙන සතුටින් ජීවත් වෙන්නට ඔවුන්ට ඇඳුම් පැළඳුමක් දීම ආදියෙන් මේ කවර හෝ ආකාරයකින් ඔවුන්ට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒටත් වඩා මහත් කුසල් රැස් වෙන්නේ පූජා බුද්ධියෙන් පූජා කිරීමත් එක්ක. විශේෂයෙන් තුනුරුවන් උදෙසා යමක් පූජා කරන්නේ පූජා බුද්ධියෙන්. තුනුරුවනේ ගුණ සිහිපත් කරගෙන කුසලයේ වටිනාකම සිහිපත් කරලා දන් පූජා කිරීමේදී සිද්ධ වෙන්නේ පූජා බුද්ධියෙන් සිද්ධ කරගන්න මහා කුසලයක්. ඒ කුසලයේ ඔබට බොහෝ කාලයක් හිත වැඩ පිණිස පවතිනවා. ඉතින් අනුග්‍රහ බුද්ධියනොත් පූජා බුද්ධියනොත් දන් පූජා කරලා දෙලවත් යහපත් කරගන්නටත් ඒ වගේම ඊතා ඉක්මනින් මේ භව ගමන නිමා කරගන්නටත් අවශ්‍ය භූමිය සකස් කරගන්නට ඔබ කටයුතු කරන්නට ඕන. දානය දෙලව යහපත් වෙනවා වගේම නිවන් සඳහාත් උපකාරක වන උතුම්ම ධර්මයක්. ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරගන්නට හැමදෙනාම උත්සාහවත් වන්නට ඕන. ඒ බවත් සිහිපත් කරමින් අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් පිළිබඳව සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නට ඕන. අද පින්වත් සෑම සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණය සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා. යසිත් ලොක්ගේ පින්වත් මහත්මයා විසින් හොඳින් කල්පනා කර ගන්නට ඕන. එක බණ පදයක් කෙනෙකුට අහන්න සලස්වන එකේ වටිනාකමද පමන කල නොහැකි වන කල්හි ධර්ම ශ්‍රවණයකට අවස්ථාව සලසාලනවා කියන එක මොනතරම්නම් වටිනවාද? ඒ සියලු දානයන් අතරින් දිනන දානයක් ධර්ම දානය කියන එක. පින්වත් ඔබ විසින් ඒ උතුම් වූ ධර්ම දානමේ පින්කමයි ඊටමත් සත්පුරුෂ අදහසින් මේ රැස් කර ගන්නට යෙදුනේ. ඒ උතුම් වූ පින්කම සිදු කරලා බලාපොරොත්තු වෙනවා. පුණ්‍යානුමෝදනා කිරීමට HK ලීලාවතී ආච්චි අම්මා, TND ජයසූරිය සීයා, එව්ජින් ජයසේකර ආච්චි අම්මා, ලීලාවතී කස්තුරියාරච්චි ආච්චි අම්මා, ඒ වගේම LDA සුමතිපාල සීයා, නන්දසිරි මල්ලවාරච්චි මහප්පා, චන්ද්‍රසිරි මල්ලවාරච්චි මහප්පා, මාලිනී ඩයස් ජයසූරිය ලොකු අම්මා, රංජිත් ජයසූරිය මාමා කියන මේ පින්වතුන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ වගේම කාන්ති ජයසූරිය අම්මටත්, රත්නසිරි ලොකුගේ පියතුමාටත්, නිමන්තිකා ලොකුගේ සහෝදරිය, චරිනි නානායක්කාර බිරිඳ, ජයන්ති නානායක්කාර අම්මා, තිස්ස නානායක්කාර පියතුමා, දුලංජි නානායක්කාර නැගණිය කියන මේ පින්වතුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කල්පනා කරගන්න ඔබ විසින් ඊ타ත්ම සත්පුරුෂ අදහසින් යුක්තව රැස් කරගත්ත මේ වටිනා කුසල ආනිසංස ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් ආරක්ෂා කරන ඔබ අප සුරකින දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සදාහන් කළ ඥාතීන් ප්‍රධානව පින්වත් ඔබ අප හැම නමින් මිය පරලොව ගිය මෙලෝ පරලෝගත වර්ග පරම්පරානුයාත සියලු ඥාති හිතයිශීනුත් පින් කැමැති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා, දුකින් මිදෙත්වා, සුවපත් වෙත්වා, ලෞතුරු නිර්වාණ සුවයෙන්ම සැනසීම ලබත්වා. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන පින්වතුන්ටත්, දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ටත්, පවුලේ සෑම සියලු දෙනාටත්, ඥාති හිතවතුන්ටත්, ධර්ම ශ්‍රවණය කළ පින්වත් සෑම සියලු දෙනාටත්, සදේවක ලෝකයාටත් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. දෙලවත් යහපත් වේවා. ලෞතුරු නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.